දැන් අපි කතා කළා මේ සාධාරණ සමීකරණය ගැන. ඊට පස්සේ අපි ආවා ඒ හැඩේ බැලුවා ආයසරයක්. දැන් අපි නැවතෙමු විචලනය කරන නලයක කොහොමද මේ සිද්ධිය වෙන්නේ කියලා. මෙතෙන්දි මොකද වෙන්නේ? ඒක පොඩ්ඩක් දාගමු අපි. මෙතෙන්දි අපි කරන්නේ මොකද්ද? දිග විචලනය කරනවා. නමුත් නියතව තියාගන්නවා සංඛ්‍යාතය. දිගත් එක්ක විචලනය වෙන්නේ කවුද? මේ තරංගයේ තියෙන අර්ධපුඩු සංඛ්‍යාව. නිර්මාණය වෙන තරංගයේ තියෙන අර්ධපුඩු සංඛ්‍යාව තමයි විචලනය වෙන්නේ. ලියාගන්න. මම ලියන්න කියලා දුන්නේ නැහැ නේ ඒකනේ. මම හිතන් දුන්නේ. හරි. ලියාගන්න. මෙහිදී තරංගයේ සංඛ්‍යාතයේ විචලනයක් සිදු නොකරන අතර වාතකන්දයේ දිග වෙනස් කරමින් මූලික පළමු දෙවන ප්‍රසංවාද උපරිතාන ලබා ගනී. මූලිකයේ පළමු උපරිතානය දෙවන උපරිතානය ලබා ගනී. මූලිකයේ පළමු උපරිතානය දෙවන උපරිතානය ලබා ගනී. මෙහිදී F සමානයි N වතාවක් කලින් ගස් සම්බන්ධයමයි එන්නේ. නමුත් මෙතන වෙනස් වෙනවා. එතෙන්ද වෙනස් වෙන විචලනය වෙන කට්ටිය කවුද? විචලනය වෙන්නේ මෙයා. එයත් එක්ක NV යට 4යි ඔය විදිහටම තමයි තියෙන්නේ. නමුත් මේ අවස්ථාවේ විචලනය වෙන්නේ කවුද? NV. මෙතන F කියන කෙනා මේගොල්ලෝ නියත. මේගොල්ලෝ නියත නිසා පොඩි වෙනස් විදිහට අංකණය කරන්න මම එහෙම දාන්න බෑනේ. එහෙනම් මම F නියත V නියත කියලා දාන්න. හරි. මේක දාගන්න. මේක දාගන්න. අයියේ මේ ඒ සූත්‍ර පොඩ්ඩක් ආයි. මෙතන මොකක්ද සංඛ්‍යාතේ නියතයි. ප්‍රවේගය කොහොමද නියතයිනේ. වෙනස් වෙන්නේ අර්ධ පුඩු සංඛ්‍යාවයි නලයේ දිගයි. සිම්පල් එල් කියන්නේ නලයේ දිග. n කියන අර්ධ පුඩු සංඛ්‍යාව මේ දෙන්න තමයි වෙනස් වෙන්නේ. අර කලින් සූත්‍රෙම තමයි අපි ඒකම ලියලා තියෙනවා. වෙනස් වෙන දෙන්න විතරයි වෙනස් වෙන්නේ. බලමු මේක කොහොමද වෙන්නේ කියලා. මම තව එකක් දුන්නේ නැහැ. මම මේ සමීකරණ ඉස්සෙල්ලා දුන්නා. වෙන හැටි දුන්නේ නැහැ. තව කිව්වේ නැහැ. මේක පොඩ්ඩක් දාගන්නකො. දැන් බලමු අපි ඒක හැදෙන්නේ කොහොමද කියලා. වෙන්නේ මෙහෙම දෙයක්. මේ විදිහට අපිට ගන්න පුළුවන් පළවෙනි නලේ ඉන්නවා. මම ඒක නිකන් අඳිනවා සිරින්ජයක් වගේ. දෙවෙනි නලෙත් මේ වගේ. තුන්වෙනි නලේ මේ වගේ. හරි. මොකද වෙන්නේ? මෙතනින් අපි මුලින්ම සිරින්ජ මේ වගේ තැනක තියෙනවා. එතන නලයේ දිග කොච්චරයිද? නලයේ දිග අපිට ගන්න පුළුවන් මෙන්න මේ කොටස. එහෙනම් ඒ කොටසෙන් ඇති වෙනවා
මූලික හැඩතලය. එතන මේ කොටසේ දිග කොච්චරයිද? L1. ඊළඟට මෙතෙන්ට එනවා. මේ වගේ තැනකට මෙයා වදිනවා පහළට. දැන් දිග කොච්චරයිද? දැන් දිග L2 වෙනවා. ඊට පස්සේ මේක තව පහළට අදිනවා. නමුත් මේ අවස්ථාවේදී එකම අපි මෙතෙන්දී යොදාගත්ත යම් කිසි සරසුලක් තියෙනවනේ. එයාගේ තියා ගන්නවා. මේක F1 කියමු. ඒ සරසුලම මෙතෙන්දිත් පාවිච්චි කරනවා. මෙතෙන්දිත් පාවිච්චි කරනවා. සරසුලේ සංඛ්‍යාතය කිසි විදිහකට වෙනස් වෙන්නේ නැහැ. සරසුලේ සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැත්තම් මෙතන තව වෙනස් වෙන්නේ නැති අය ඉන්නවා බලමු. දැන් මේ විදිහට තුන්වෙනි අවස්ථාවත් ගන්නවා. ඒ කියන්නේ දෙවන උපරිතාණය මෙන්න මෙහෙම එනවා. ඔය විදිහට. මේකේ අගය L3 වෙනවා. දැන් ඔයගලන්ට පේනවද? මේ පුඩු ගණන වෙනස් වෙනවා. මේ අර්ධ පුඩු ගණන 1යි, මෙතන අර්ධ පුඩු 3යි, මෙතන අර්ධ පුඩු 5යි. එක අර්ධ පුඩු ගත්තොත් එහෙම අවස්ථා තුනේදී මෙතෙන්දී 1යි, මෙතෙන්දී 3යි, මෙතෙන්දී 5යි. පේනව නේද? ඉතින් අර්ධ පුඩු 1යි 3යි 5යි විතර වෙනස් වෙද්දී L1 L2 L3 විදිහට මේ දිග වෙනස් වෙනවා. දැන් ඔයගලන්ට පේනව නේද? කලින් ගත්ත සූත්‍රෙම තමයි සාධාරණ සූත්‍රයෙන් මෙතෙන්දිත් ගත්ත හැකි. එක් කෙලවරක් විවෘත නාලයක සාධාරණ සූත්‍රයෙන් මෙතෙන්දි ගත්ත හැකි. නමුත් ඒ සාධාරණ සූත්‍රය අපි ගත්තේ F වෙනස් වෙනවා කියලා. නමුත් මෙතෙන්දි මොකද වෙන්නේ? දිග වෙනස් වෙන නලවල F නෙමෙයි වෙනස් වෙන්නේ L. F නියතයි, V නියතයි, අර්ධ පුඩු ගණනත් එක්ක වෙනස් වෙන්නේ L. හරි. ඒකටත් අපි සම්බන්ධතා ගොඩනගමු බලන්න. පළවෙනි අවස්ථාවට අපි දාමු. මෙයාට අපි දානවා V සමානයි F lambda. V සමාන F lambda දානවා. ඉතින් F උක්ත කරගන්නවා. F සමානයි V යට lambda වෙනවා. F සමානයි lambda කවුද දැන් වෙන්නේ? L1 ඇසුරෙන් තමයි lambda ගන්න ඕනේ. lambda සමානයි lambda සමානයි කාටද? lambda බෙදීම 4 වැඩි කරන්න ඕනේ කීයෙන්ද? 1යි වැඩි කරනවා 1කින්. ඒක සමාන වෙනවා L1 ට. ඒකෙන් මට ලැබෙනවා lambda සමානයි 4යි L1. එතනින් මට එනවා V යට 4යි L1. නොහොම ලැබෙනවා. ඊට පස්සේ බලන්න විශේෂ දෙයක්. ඒ තමයි අපි දෙවෙනි අවස්ථාවට හොයන්න යනවා. දෙවෙනි අවස්ථාවට හොයන්න යද්දී ඔයාලා හොඳට මතක තියාගන්න. දැන් මෙයාගේ සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැත්නම් ඔයාලා දන්න ධ්වනි තරංග ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ කොහොමත්. එහෙමනම් සංඛ්‍යාතය නියතයි, F නියතයි, V නියතයි නම් V සමානයි F lambda කියලා සමීකරණයක් තියෙනවා. ඔයාලා දන්නවා ඒක. V සමාන F lambda සමීකරණේ මෙන්න මේ lambda වෙනස් වෙන්නත් බෑ. lambda කියන එක්කෙනත් මේ අවස්ථා තුනේදීම නියත වෙන්න ඕනේ. ඉතින් අපි ඊළඟ අවස්ථාවේදී ගන්නවා V සමාන F lambda. මේක අංක 1 අවස්ථාව, මේක අංක 2 අවස්ථාව, මේක අංක 3 අවස්ථාව. මේක මම එක තමයි මේ ලිව්වේ. දැන් මම දෙක ලියන්න යන්නේ. එතෙන්දී මොකද වෙන්නේ? V සමාන F lambda දානවා. කලින් විදිහට මේ F උක්ත කරනවා. V යට lambda. හරි. මෙතනින් මොකද්ද ලැබෙන්නේ? මෙතනින් අපිට ලැබෙනවා
මෙතෙන්දි ලැම්ඩට ගන්න පුළුවන් ලැම්ඩා බෙදීම 4 වතාවක් පොඩ ඇති ලියන්නයි. පොඩ මෙහෙට අර ලියමු. f සමානයි v යට ලැම්ඩා. ඒ වගේම මම ලැම්ඩට ගන්න පුළුවන් සම්බන්ධය ලැම්ඩා බෙදීම 4 වතාවක් 3 1යි 2යි 3යි සමානයි L2. එහෙමනම් 4යි L2 බෙදීම 3 සමානයි ලැම්ඩා. මම ඒක මෙතෙන්ට ආල්සි කරනවා f සමානයි v යට 4යි L බෙදීම 3යි කියන්නේ 3යි v 4යි L. ඔන්න ඔය විදිහට මට ලැබෙනවා L2 කියලා. මෙතන L2 වෙනවා. හරි. ඊළඟ අවස්ථාවේදී මොකද වෙන්නේ? අංක 3ේදී ওই විදිහමයි. නමුත් මෙතෙන්ද වෙන්නේ ලැම්ඩා බෙදීම 4 වතාවක් 5 සමාන L3 වෙනවා. L3 සමානයි 4යි ලැම්ඩා සමානයි. මෙතින් ලැබෙන සම්බන්ධතාවයක් ලැම්ඩා සමානයි 4යි L3 බෙදීම 5යි. මොන විදිහට ලැබෙනවා තව සම්බන්ධ. ඒක අපි ආදේශ කරනවා f සමානයි v යට 4යි L3 බෙදීම 5 5යි v 4යි L3 මොන විදිහට ලැබෙනවා. ඉතින් මෙතනත් f ම තමයි අවස්ථා තුනේම f ම තමයි. මේක ඇත්තටම f කියන්නේ මූලික අවස්ථාවේ ලැබෙන ප්‍රසංවාදය, ඒ කියන්නේ පළමු ප්‍රසංවාදය. ඒ නිසා මේ අවස්ථා තුනේම f නෝට් වෙනවා. හරිනේ. ඉතින් මෙතන අපිට L අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. L1 L2 L3 අතර. L1 L2 අතර සම්බන්ධයක් ගත්තොත් කොහොමද එන්නේ? මම මේ f නෝට්ලා දෙන්න සමාන නිසා v යට 4යි L1 සමාන කරනවා 3යි v යට 4යි L2ට. මෙතනින් කට් වෙනවා මෙයාට 4ට 4 L2 සමානයි 3 වතාවක් L1 කියලා එනවා. ඒකේ අදහස ආරම්භක දිග, ඒ කියන්නේ L1 දිග වගේ 3 ගුණයක දිගක් ආවොත් ආරම්භක දිග වගේ 3 ගුණයක දිගක් ආවොත් කවුද ලැබෙන්නේ? පළමු පරිතාණය. ඒ විදිහට මම හිතනවා මට අනිකක් ලැබෙයි. ඉතින් මම ඒක නිකම්ම ලියනවා ඒ සම්බන්ධතාවය. L3 කියන එක්කෙනා අනිවාර්යයෙන් වෙන්න ඕනේ කොහොමද? මූලික දිග වගේ 5 ගුණයක්. 5යි L1. ඔන්න ඔය විදිහට මට සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. හරි. දාගම්මු මේක. හරිනේ, මේ අදහස පැහැදිලි නේද? බොහොම සරල දෙයක් තියෙන්නේ. සංඛ්‍යාත සමාන වෙන අවස්ථා තුනේදීම ඒ නිසා අපි වෙනස් කරනවා දිග වෙනස් කරන නිසා අපිට දිගවල් වල සම්බන්ධතාවයක් ගත්ත හැකි. ආරම්භක දිග වගේ 3 ගුණයක් වෙනවා පළමු පරිතාණයේ දිග. දෙවන පරිතාණයේදී නලයේ දිග මූලික එක වගේ දෙවන උපරිතාණයේදී මූලික දිග වගේ 5 ගුණයක් ලැබෙනවා. ඉතින් ඔච්චරයි කතන්දරේ. මේක මෙතන ඉඳන් මෙතන එනකන් දාගන්න. වඩා හොඳයි මේ තුන පෙළට ඇඳ පොතේ ඊට යටින් මෙයාට යටින් 1 මෙයාට යටින් 2 මෙයාට යටින් 3 මාක් කර හරියට ලියාගත්තා නම්
බලමු. මාත් දාගන්න ඔයගලන්ගේ පරීක්ෂණ අංක 14 නම දාගන්න එක් කෙලවරක් සංයුත නලයක් සහ එක් කෙලවරක් සංයුත නලයක් සහ සරසුලක් භාවිතා කර වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය සහ 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 නලයේ ආන්ත දෝෂය ගණනය කර ගැනීම. නලයේ ආන්ත දෝෂය ගණනය කර ගැනීම. නලයේ ආන්ත දෝෂය ගණනය කර ගැනීම. දාගන්න අවශ්‍ය ද්‍රව්‍ය දාගන්න. සෙන්ටිමීටර් 2.5ක් පමණ වන නලයක්. සෙන්ටිමීටර් 2.5ක විස්කම්භයක් සහිත නලයක්. අවශ්‍ය ද්‍රව්‍ය සංක 2 පරහක දාගන්න. ඒකේ දිග සෙන්ටිමීටර් 50ක් කියලා. සෙන්ටිමීටර් 50ක දිග. ඊපස්සේ දාගන්න තව අවශ්‍ය ද්‍රව්‍ය දන්නාගයක සරසුලක් උස බඳුනක් තව ඕනේ වෙනවා ආධාරකයක්. උස බඳුනක් තව ඕනේ වෙනවා ආධාරකයක්. හරි. මුලින්ම ඔය වම් පැත්තේ තියෙන රූපය අඳගන්න. මුලින් වම් පැත්තේ තියෙන රූපය අඳගන්න පළවෙනි. මෙතෙන්දි මොකද වෙලා තියෙන්නේ? බලන්න. මෙතන මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ වගේ භාජනයක් තියෙනවා. ඒ භාජනයේට යම්කිසි වතුර ප්‍රමාණයක් දාලා තියෙනවා. වතුර ප්‍රමාණය දාලා මුලින්ම වතුර භාජනය වෙනම තියෙනවා. ඊට පස්සේ අපි ඒකට ගෙනල්ලා අපිට අවශ්‍ය රෙසොනන්ස් ටියුබ් එක නැත්නම් අනුනාද නලය ඇතුළු කරනවා. මෙන්න මේ විදිහට ඇතුළු කරාම මෙන්න මෙහෙම ජල මට්ටම පවතිනවා කියලා අපි හිතනවා. ආරම්භයේ ජල මට්ටම මෙහෙම තියෙනවා. හරි. මොකද කරන්නේ මෙයාව? අපි කරන්නේ දැන් දෙවන අවස්ථාවේදී පළවෙනිට ඔහොම මූලික අවස්ථාවේ අපිට හැඩතලය ඔහොම ලැබෙනවා. ඊළඟට අපි මොකද කරන්නේ? ජල මට්ටම ඉතින් එහෙම තියෙනවා. ඒ ජල මට්ටමින් ඉහළට පොඩ්ඩක් මෙයාව අරන් එනවා. මෙන්න මේ දෙරි ඉහළට අරන් එනවා.
ඉහළට අරන් ආවහම අපිට නැවත වතාවක් ඇහෙනවා අනුනාද අවස්ථාවක්. ඒ කියන්නේ ශබ්දේ වැඩි වෙන අවස්ථාවක්. අන්න ඒ අවස්ථාවේදී අපි නැවත දිගම යන ගන්නවා. ඒ අවස්ථාවේ දිග L2 කියලා හිතමු. පළවෙනි අවස්ථාවේ දිග නලයේ දිග L1 කියලා හිතමු. ඉතින් දැන් අපි අවස්ථා දෙකක් හොයාගත්තා. ඉතින් මේ අවස්ථා දෙකක් අපි හොයාගත්තා කියන්නේ අපේ වැඩේ සම්පූර්ණයි. අපිට අවශ්‍ය මොකද්ද ලබා ගන්න? එකක් තමයි වාතයේ ධ්වනි තරංග ප්‍රවේගය. අනිත් එක තමයි මෙතනදී අපිට හොයන්න ඕනේ දේ තමයි නලයේ ආන්ත දෝෂය. ආන්ත දෝෂය කියන්නේ මොකක්ද කියලා මම පොඩ්ඩක් කලින් කතා කළා. හරි. දැන් බලන්න L1 L2 තියෙනවා. ඉතින් මේක ඇසුරෙන් අපිට පුළුවන් ආන්ත දෝෂය හොයන්න. කොහොමද හොයන්නේ? හිතලා පොඩ්ඩක් කියන්න කවුරු හරි පුළුවන් නම්. අවස්ථා දෙකක් තියෙනවා. සමීකරණ දෙකක් ගොඩනැගුවේ හැකි ආන්ත දෝෂය හොයන්න පුළුවන්. මොකද්ද මේක අපි කරන දේ ලියා ගමුකෝ. ලියා ගන්න. සරසුලක් ගෙන දන්නා සරසුලක් ගෙන එය කම්පණය කර දන්නා සරසුලක් ගෙන එය කම්පණය කර ජලය තුල නලය උපරිමයෙන් ගිල්වා ජලය තුල නලය උපරිමයෙන් ගිල්වා සෙමෙන් ඉහළට රැගෙන එමින් පළමු වන අනුනාද අවස්ථාවේදී එනම් මූලික අවස්ථාවේදී නලයේ දිග ලබා ගන්න. නලයේ වාත කඳේ දිග ලබා ගන්න. නලෙහි කියන්නේ ජල පෘෂ්ඨයට ඉහළින් තියෙන කොටස තමයි වාත කඳ වෙන්නේ නලයේ. නැතු අනිත් ටිකේ ජලයේ පිරලා. ජලය මගින් තමයි මේ අවස්ථාවේදී අපි මේ නලයේ දිග කන්ට්‍රෝල් කරන්නේ. හරි. නලයේ අනුනාද දිග ලබා ගන්න. මූලික අවස්ථාවේ දිග ලබා ගන්න. ඉන්පසු එම සරසුලම් භාවිතා කරමින් නලය ඉහළට රැගෙන එමින් අනුනාද අවස්ථාවේදී නලයේ දිග ලබා ගන්න. අනුනාද අවස්ථාවේදී නලයේ දිග ලබා ගන්න. මේක ඇඳගන්න. යාගේ සම්බන්ධතාවය ගොඩනගන්න බලමු. අපි අවශ්‍යතාවය තමයි මේ නලයේ ආන්ත දෝෂය ගණනය කරගන්න එක. ඉතින් මෙයාගේ හැම අවස්ථා දෙකේදීම ඔයගලන්ට පේනවා අවස්ථා දෙකේදී මෙතන හැදෙනවා ප්‍රස්පන්දයක්. මම කියව ප්‍රස්පන්දයක් හැදෙද්දී එතන තියෙන වාතාංශු එළියට පයින්න පුළුවන්. එතකොට නිවැරදිම ඔයගොල්ලෝ දන්නවා මෙතන හැදෙන්නේ සම්පීර්ණ සහ විරලන වලින් තමයි මෙතන මේ ධ්වනි තරංගයේ මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ. ඒතකොට වාතාංශ එළියට පයින්න පුළුවන්. ඉතින් මෙතන එළියට පැන්නොත් මෙයාගේ හරි අවස්ථාව. ඒ කියන්නේ හරි ධ්වනි තරංගයේ හරි අගය. මෙයාගේ හරි ලැම්ඩා අගය අපිට ගන්න බැරුව යනවා. ඒ නිසා අපි ඒක එර එකක් විදිහට දාගන්නවා. E කියලා දාගන්නවා මෙතන. මෙතන E කියලා ලකුණු කරගන්නවා ඒ විදිහට. මෙතන ලොක්මයක ලකුණු කරගන්නවා. සිම්පල් E. හරි. ඔන්න විදිහට මට පුළුවන් අවස්ථා දෙකේදීම සිම්පල් E කියලා ලකුණු කරගන්න. එහෙමනම් මට සමීකරණ දෙකක් ගොඩනගන්න අවස්ථාවක් ලැබෙයිද? L1 ඉන්නවා E ඉන්නවා. මම කිව්වා තරංග ආයාමයේ චුටි වෙනසක් වෙන්න පුළුවන් පිටතට පැනලා. ඉතින් එහෙනම් තරංග ආයාම අපිට ගන්න පුළුවන් ලැම්ඩා බෙදීම 4 වතාවක්. ලැම්ඩා බෙදීම 4 වතාවක්. මෙතෙන් දෙනම් එක්කෙනයි අර්ධ කුඩු 1යි 1 සමානයි L1 ධන සිම්පල් E. L1 ධන සිම්පල් E. ඔන්න විතර අපිට ලැබෙනවා.
ඊළඟට මොකද වෙන්නේ? L2 හොයන්න යන්නේ. L2 ඇසුරෙන් ඊළඟ අපි හොයන්න යන්නේ. ඊළඟ එකේ අපිට එනවා තව සම්බන්ධයක්. මේක මම අංක 1 සමීකරණය කියලා දාගන්නවා. නෑ මම මේක උත්තර කරලා දාගන්න අංක 1 කියලා පස්සේ බලමු. එතන එනවා ලැම්ඩා 4යි L1 දැන් මම 4න් වැඩි කරනවා දෙපැත්තම. එතකොට මට එනවා 4 වතාවක් L1 දැනෙයි කියලා. මේක මම අංක 1 කියලා දාගන්නවා. ඊළඟ සම්බන්ධතාවය මට ගත්ත හැකි මොකෙන්ද? දෙවෙනි අවස්ථාවේ අපිට එනවා කැලි කීයක් එනවද? ලැම්ඩා ඉතින් ගත්ත හැකි අපිට ඕනනම් මෙතන මේක නැතුව තව එකක් ගන්නත් පුළුවන්. ඒ තමයි අපි ලැම්ඩා කවුද කියලා දන්නේ නැති නිසා මේක නිකන් නිවැරදිව වෙන්න අපි මේ වැඩේට මේක ගන්න නැතුව මේක එක කියලා ගන්න නැතුව අපි මෙහෙම කරමු. b සමාන f ලැම්ඩා මෙතෙන්ට ආදේශ කරමු. b සමාන f ලැම්ඩා v කියන්නේ දෙතර තරංග ප්‍රවේගය. ඒක අවස්ථා දෙකට වෙනස් වෙන්න කිසිම විදිහක් නැහැ. ඒ වගේම සංඛ්‍යාතයත් වෙනස් වෙන්න කිසි විදිහක් නැහැ. එහෙමනම් මගේ ලැම්ඩා වෙනුවට තමයි මම යාව ආදේශ කරගන්න ඕනේ. වෙනවා ලැම්ඩා සමානයි v බෙදීම f. එහෙමනම් මට ගත්ත හැකි මේ ලැම්ඩා වෙනකොට v යට f සමානයි 4 වතාවක් L1 ධන e. එහෙනම් v සමානයි 4f දැන් f කියන්නේ f not L1 ධන e. ඔය විදිහට මට එක සම්බන්ධයක් ගත්තා. මම මේක අංක 1 කියලා දාගන්නවා. ඊට දෙවෙනි එක්කෙනාටත් ඔය විදිහට සම්බන්ධතාවක් ගොඩනගා ගන්න පුළුවන්. දෙවෙනි නලයට කොහමද? lambda 4 වතාවක් කීයද? lambda 4 වතාවක් 3 සමානයි L2 ධන e. ඉතින් මට ලැබෙනවා. ඒකෙන් මට එනවා lambda සමානයි 4යි L2 ධන e බෙදීම 3. මේක මම v සමාන f lambda දාලි වෙලා lambda ට ආදිශයක් අරගන්න. එතන මට එනවා v බෙදීම f කියලා. v බෙදීම f සමානයි 4 බෙදීම 3යි L2 ධන e. එහෙමනම් v සමානයි 4යි f L2 ධන e බෙදීම 3යි මේක අංක 2. මේක අංක 1. මේ අංක 1 හරි අංක 2 කියලා මම දාගන්නවා. ඉතින් මෙතන 1 සමානයි 2කින් අපිට පුළුවන් 1 සමානයි 2කින් 4f ට 4f කැපෙනවා L1 ධන e වෙනවා 4f 4f ට 3යි වතාවක් L2 ධන e. මෙතනින් කවුද එන්නේ? f 4f කැපෙනවා. එතන මට එනවා අවසානයේ 3යි L1 ධන 3යි e සමානයි L2 ධන e කියලා. L2 L1 කියන්නේ අපි දැන් අපි මැල්ල ගන්න එකක් නේද? ඒක අපි දන්නවා කියන්නේ. අපිට අවශ්‍ය e හොයාගන්න. එතකොට 2යි e සමානයි 3යි e කියන්නේ 2යි e වෙනවා. 2යි e සමානයි මම මේ පැත්තේ තියෙන 3යි L1 මෙහෙට ගන්නවා. ඍණ 3යි L1 e සමානයි බෙදීම L2 ඍණ 3යි L1 බෙදීම 2යි. ඔන්න ඔය විදිහට අපට ලැබෙනවා වගේ. හරි.
හරි ඔන්න අපිට ගන්න පුළුවන්. මේක දාගන්න මෙතන මේ ඊ ආදේශ කරලා තියන්න පුළුවන් ප්‍රවේගය හොයන්න. නමුත් ඊට වඩා පහසු විදිහක් නැද්ද මේක කරන්න? මෙතන මේ ඊ ගන්න නැතුව මෙතන ඊ කියන එක්කෙනා ඊ දෙන්න නැති වෙන්න අපිට වැඩේ ගොඩ දාගත්ත හැකි නේද? මේකෙන් ගියොත් ලැම්ඩා සමානයි 4යි L1 ධන E ලැම්ඩා සමානයි 4න් 3යි L2 ධන E. ඕකේ මෙයාගේ මෙතනට වැඩි කරන්න ಗುಣ කරන්න 3යි ලැම්ඩා සමානයි 4 වතාවක් L2 ධන E. මේක අපි ගමු 1 ඩෑෂ් මෙයා 2 ඩෑෂ් කියලා ගමු. හරි. මම 1 ඩෑෂ් 2 ඩෑෂ් කියලා ගත් සමීකරණ දෙක 2 ඩෑෂ් ඍණ 1 ඩෑෂ්කින් එනවා 2යි ලැම්ඩා කියලා 3යි ලැම්ඩා ඍණ ලැම්ඩා. එතකොට මට එනවා 4යි L2 ඍණ 4යි L1 කියලා. මෙතන 4යි 4යි කැපිලා බිඳුවක් වෙනවා. E අයින් එනවා. 2යි ලැම්ඩාගෙන් මම ආයෙ බෙදනවා. දෙකෙන් බෙදනවා. ඒතර 2යි L2 ඍණ 2යි L1 වෙනවා. අවසානයේ මට ලැබෙනවා ලැම්ඩා සමානයි දෙවතාවක් L2 ඍණ L1. දෙවතාවක් L2 ඍණ L1 කියලා ලැබෙනවා. ඉතින් මට මෙහෙම බොහොම සරල විදිහට මේකගේ ලැම්ඩා හෙව්වොත් v සමානයි f ලැම්ඩා යොදාගත්තොත් අපිට පුළුවන් ප්‍රවේගය හොයාගන්න. f දන්නවා ලැම්ඩාට ආදේශ කරනවා 2යි L2 ඍණ L1. එතකොට අපිට e නැතුව e ඉවත් කරගෙන ප්‍රවේගය හොයන්න මේ විදිහට පුළුවන්. මේකත් ඕනනම් දාගන්න. අපිට ධ්වනි තරංග ප්‍රවේගය හොයන්න එපාය. ඊ හොයලි වෙලා ගියොත් එහෙම අපිට ආඩ්ස් එකකින් කැල්කියුලේට් එකෙන් ආපු එකනේ ලැබෙන්නේ. එහෙම නැතුව අපිට ඩිරෙක්ට්ලි ගත්ත හැකි මෙහෙම ගියොත්. f වතාවක් දෙවතාවක් L2 ඍණ L1 මේක දාගන්න.